තෙරුවන් සරණයි ආයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය YouTube නාලිකාවත් එවැගේම දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන මුහුණු පොතේ සමූහයත් එවැගේම පිරිවෙන දහම් පාසල අපේ මුහුණු පොතේ පේජ් එක පිටුව මේ කියන සියලුම දේවල් එකතු වෙලා ඒකාබද්ධ කරමින් අපි මේ පන්ති මාලාව සිදු කරගෙන යනු ලබන්නේ. මීට කලින් අපි ගිය සතියේ සඳුදා දවසේදී බුද්ධ චරිතයත් බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව තොරතුරු සාකච්ඡා කළා. අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා දහම් පාසල් අවසාන විභාගය සඳහා ගොඩක් වැදගත් වෙන කාරණාවන් සාකච්ඡා කරන්නට. බුද්ධ චරිතයේ දෙවනි දවසේ පාඩම තමයි අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඒ වගේම Facebook page එක ඒ වගේම පිරිවෙන දහම් පාසල කියලා සමූහයක් තියෙනවා. ඒ වගේම දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන විභාග පන්තිය කියන සමූහය ඒකට සම්බන්ධ වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒකත් මතක තියාගෙන අපි යමු පාඩම සාකච්ඡා කරන්නට. අපි එදා කතා කළේ පළවෙනි පාඩමේ ගොඩක් තොරතුරු අපි කතා කළා. පහුගිය අවුරුදුවල ප්‍රශ්න පත්‍රවල එවෙලා තිබුණු ප්‍රශ්න අනුසාරයෙන් අපි ගොඩක් තොරතුරු කතා කරලා තියෙනවා. සමාජ ප්‍රභවය පිළිබඳව, සමාජ විෂමතා පිළිබඳව අපි කතා කළා. ඊට අමතරව බ්‍රාහ්මණික ඉගැන්වීම් ගැන, බ්‍රාහ්මණ වර්ණයට හිමි ස්වධර්ම කතා කළා. බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව පවත්වන්නට යෙදුණු යාග හෝමාදිය කතා කළා. බුද්ධ කාලය වෙනකොට සමාජයේ නිර්මාණය වෙලා තිබුණු සමස්ත ඉගැන්වීම් ඇතුළත් වෙන සිව් වේදය, චතුර් වේදය මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඍග් යජුර් සාම අතර්වණ කියලා වේදගු නාමයෙන් හඳුන්වන්නට යෙදුණු බ්‍රාහ්මණික පිරිසගේ ස්වධර්ම මොනවද කියලා අපි කතා කළා. ස්වධර්ම කියන්නේ මොනවද කියලා අපි කතා කළා. ඒ වගේම පවත්වන්නට යෙදුණු ඒ කාලේ පැවතුණු අශ්වමේධ, පුරුෂමේධ, වාජපේය, නිරග්ගල ආදී යාග හෝම පිළිබඳව කතා කළා. අස්සලායන සූත්‍රයේ දක්වන ආකාරයට අස්සලායන බමුණා තමන්ගේ කුලේ පාරිශුද්ධත්වය බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කරපු ආකාරය කියවෙන සූත්‍ර දේශනාව ඇසුරින් අපි සාකච්ඡාව සිද්ධ කළා. ඉතින් දෙවැනි කොටසේ අපි අද කතා කරනවා ශාස්ත්‍රීය වර්ණය, වෛශ්‍ය වර්ණය, ශුද්‍ර වර්ණය කියන මේ වර්ණයන් වල ස්වධර්ම පිළිබඳව කතා කරනවා. බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව කාන්තාවට හිමි වෙලා තිබුණු තත්ත්වය පිළිබඳව අපි මේ පාඩම ඇසුරින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩමේ ඉතිරි සම්පූර්ණ කොටසම සාකච්ඡා කරන්නට අදහස් කරනවා. එහෙමනම් අපි වැඩි කතා නැතිව පාඩම සාකච්ඡා කරන්නට අවධානය යොමු කරමු. ශාස්ත්‍රීය වංශය, ශාස්ත්‍රීය වර්ණය කියන්නේ චතුර් වර්ණයෙන් එකක්. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන හතරෙන් එක වර්ණයක් තමයි ශාස්ත්‍රීය වර්ණය. සමාජයේ දෙවැනි තැන හිමි වූයේ ශාස්ත්‍රීය වංශිකයන්ටයි. පළවෙනි තැන හිමි වෙලා තිබුණේ බ්‍රාහ්මණික කණ්ඩායම් වලට කියලා, බ්‍රාහ්මණ වර්ණයට කියලා අපි මීට කලින් පාඩමේදී ගිය සඳුදා කතා කළා. මුල් යුගයේදී ආර්යයන් හා අනාර්යයන් අතර හටගත් යුද්ධ අවසන් වූ පසු සංවිධානයේ වෙමින් පැවති සමාජය තුළ නීතියත් සාමයත් රැකගෙන යෑමේ අවශ්‍යතාවයක් ඇතිවිය.
මුල් යුගයේදී ආර්යයන් හා අනාර්යයන් අතර හටගත්ත යුද්ධ. ආර්යයන් කියන්නේ කවුද අනාර්යයන් කියන්නේ කවුද කියලා අපි මීට කලින් දවසේ කතා කරලා තියෙනවා. ඒ පාඩමට සම්බන්ධ නොවෙච්ච කෙනෙක් නම් අපි ඔබට මුලින්ම සිහිපත් කරනවා මේ පාඩමට සම්බන්ධ වෙන්න කලින් ඒ පාඩමට අවධානය යොමු කරන්න. ඒ පාඩම අධ්‍යයනය කරලා ඉන්න. එහෙම නැත්නම් මේ පාඩම අවබෝධ කර ගැනීමට අපහසුයක් වෙන්නට පුළුවන්. ආර්යයන් අනාර්යයන් මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට පැමිණිච්ච සුදු සමක් තිබුණු වර්ණවත් ශරීර තිබුණු පිරිස. ඒ වගේම අනාර්යයන් විදිහට සැලකුවේ ඒ වෙද්දිත් මුල් කාලීනව ඉන්දියාවේ හිටපු පිරිස. ඉතින් මුල් යුගයේදී ආර්යයන් හා අනාර්යයන් අතර ආර්යෝ මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට ඇවිල්ලා කාලයක් යනකම් ආර්යයන් සහ අනාර්යයන් අතර යුද්ධ කලකෝලාහල ඇති වුණා. ඒවා අවසන් වෙනවා කාලයක් යනකොට. එහෙම අවසන් වුණාට පස්සේ නීතිය සහ සාමය රැකගෙන යෑමේ අවශ්‍යතාවයක් ඉන්දියාව තුළ ಭಾರತೀಯ දේශය තුළ ඉන්දියාව තුළ ඇති වෙනවා. ඒ අනුව ශක්තිමත් වූ දක්ෂ මිනිසුන් විසූ කුලවලට පාලන කටයුතු බහර විය. ශක්තිමත් දක්ෂ මිනිස්සු හිටපු කුලයන් තිබ්බා. හොඳ දේහධාරී හොඳ ශක්තිමත්. මොකද යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙන අවස්ථාවකදී ඔහුගේ කාය බලය, චිත්ත බලය, සංවිධානාත්මක ශක්තිය මේ හැම දෙයක්ම පාවිච්චි කරලා තමයි ඉදිරියට නීතිය සහ සාමය ආරක්ෂා කරන්නට වෙන්නේ. ඒ නිසා තමයි ශක්තිමත් සහ දක්ෂ මිනිස්සුන්ව තෝරගන්නට යෙදුණි. ශාස්ත්‍රීය වංශයේ ලෙස පසු කාලයේදී හඳුන්වන ලද්දේ මොවුන් බව පෙනේ. ශාස්ත්‍රීය වංශයේ විදිහට හැඳින්වුවේ ආර්ය සහ අනාර්ය කියන දෙපිරිස අතර පැවතුණු ගැටුම් निराකරණයකට පත් වුණාට පස්සේ හැමදෙනාගේම එකඟතාවයෙන් යුක්තව නීතිය සහ සාමය ආරක්ෂා කරගෙන යාම සඳහා පත් කරන්නට යෙදුණු පිරිස ශාස්ත්‍රීය වංශයේ ලෙස පසු කාලයේදී හඳුන්වන ලද්දේ මොවුන් බව පෙනේ. මනුස්මෘතිය අනුව ප්‍රජාපාලනයේ දන් දීම මනුස්මෘතිය අපි මිට කලින් දවසෙත් කතා කළා. ස්වධර්ම ගැන කියවෙන බ්‍රාහ්මීය ග්‍රන්ථය තමයි මනුස්මෘතිය. ප්‍රජාපාලනයේ දන් දීම, යාග කිරීම, කාමයේහි නොඇලීම කියන මේවා ශාස්ත්‍රීය වංශිකයන්ගේ ස්වධර්ම විදිහට දක්වලා තියෙනවා. මනුස්මෘතිය ප්‍රජාපාලනයේ දන් දීම, යාග කිරීම, කාමෙහි නොඇලීම කියන දේවල් ශාස්ත්‍රීය වංශිකයෝ මූලික වශයෙන් පාලක පන්තියට අයත් වූහ. මූලිකම කාර්ය වුණේ ප්‍රජාපාලනය කියන මේ කාර්ය ස්වධර්මයේ. ශාස්ත්‍රීය වංශිකයෝ මූලික වශයෙන්ම පාලක පන්තියට අයත් වූහ. පාලන කටයුතු අරගෙන යන්න තමයි ක්‍රියා කරන්නේ. නීති අනපනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම, අනපනත් ඉක්මවන්නවුන්ට දඬුවම් දීම, රාජසේවය නීති අනපනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම, නීති අනපනත් හදලා ඒවට අනුව සමාජය පාලනය කිරීම, නීති අනපනත් හදලා ඊට අනුව සමාජය පාලනය කිරීම, නීති අනපනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම, නීති අනපනත් ඉක්මවන අයට දඬුවම් දීම, රාජසේවය කියන මේවා තමයි ශාස්ත්‍රීය වංශිකයන්ගේ කාර්යයන් උනේ ස්වධර්ම බවට පත් වුණේ. නීති අනපනත් පැනවීම ස්වධර්ම විදිහට සැලකෙන්නේ ප්‍රජාපාලනයේ දන් දීම, යාග කිරීම, කාමයේ නොඇලීම. ප්‍රධාන දේ තමයි ප්‍රජාපාලනයේ. ප්‍රජාපාලනයේදී නීති අනපනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම,
නීති අනපනත් ඉක්මවන අයට දඬුවම් ලබා දීම රාජ්‍ය සේවය. ශාස්ත්‍රීය වංශිකයන්ගේ කාර්යයන් වුණා. අපි පහුගිය ප්‍රශ්න පත්‍රයකට අවධානය යොමු කරලා බලමු. කොයි විදිහටද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ 2017 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න. පළවෙනි කොටසේදී උපදෙස් ලැබිලා තියෙන්නේ මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්නට කියන ප්‍රශ්නේ. මේ තියෙන ප්‍රශ්න පත්‍රය බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව චතුර්වර්ණයට අයත් 14 නම් කරන්නට කියලා අපි ගිය සතියේදී ඉගෙන ගත්තා. බ්‍රාහ්මණ වර්ණයට හිමි ස්වධර්ම 4ක් ලියා දක්වන්නේ. ඒකත් අපි ගිය සතියේ සඳුදා කතා කළා. සමාජ ප්‍රභවයේ පිළිබඳ බ්‍රාහ්මණ මතය කෙටියෙන් විස්තර කරන්න. ඒ ගැනත් අපි කතා කළා. බ්‍රාහ්මනෝස්සි මුකමාසී කියන පාඨය අනුව වර්ණ සුද්ධිය හේවත් කොළයේ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳ බ්‍රාහ්මණ මතය අස්සලායන සූත්‍රයේ ඇසුරින් ඉදිරිපත් කොට වර්ණ ධර්ම හා ස්වධර්ම වලට අදාළ බුදු සමයේ ਵਿਚාරය පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නේ ඔබට පැහැදිලි මදි ඇති. ඒ නිසා අපි මේක වෙනමම මේ විදිහට බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව චතුර්වර්ණයට අයත් 14 නම් කරන්න. බ්‍රාහ්මණ වර්ණයට හිමි ස්වධර්ම 4ක් ලියා දක්වන්න. බ්‍රාහ්මණ වර්ණයට හිමි ස්වධර්ම 4ක් ලියා දක්වන්නට කියන ප්‍රශ්නේ. දැන් අපි මේ කතා කරන්නේ ස්වධර්ම පිළිබඳව. එතකොට මෙතනදී අහන්න ප්‍රශ්නය බ්‍රාහ්මණ වර්ණයට හිමි ස්වධර්ම 4ක් ලියා දක්වන්නට කියලා. අපි ඒක කතා කරලා තියෙනවා. වර්ණ සුද්ධිය හේවත් කොළයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ බ්‍රාහ්මණ මතය අසලායන සූත්‍රය ඇසුරින් ඉදිරිපත් කොට වර්ණ ධර්ම හා ස්වධර්ම වලට අදාළ බුදු සමයේ ਵਿਚාරය පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නේ. මේ විදිහේ ප්‍රශ්න 2017 සහ 2018 වර්ෂයේ ලැබිලා තියෙනවා. මහා බ්‍රහ්මයා විසින් 4 වර්ණයේ මවන ලද ස්වකීය ශරීරයේ ස්ථාන 4 ලියා දක්වන්න. බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතයේ චතුර් ආශ්‍රම ධර්ම නම් කරන්න. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්‍යාසි කියන ඒවා අපි කතා කළා. මෙන්න මෙතන ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම කෙටියෙන් විස්තර කරන්නට කියන 2018-2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය. චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරියට වඩා ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම කෙටියෙන් විස්තර කරන්න කියන. ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම තමයි කෙටියෙන් විස්තර කරන්නට කියලා කියන්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්. ශාස්ත්‍රීය වර්ණයට. හොඳයි. අපි දැන් බලමු. එකක් අපි කතා කළා. ප්‍රජාපාලනය. ස්වධර්ම විදිහට ප්‍රජාපාලනයේදී මොනවද කරන්නට ඕන? නීති අනපනත් පනවන්නට ඕන. ඒවා ක්‍රියාවට නංවන්නට ඕන. නීති හදලා නීති ක්‍රියාවට නංවන්නට ඕන. නීති අනපනත් ඉක්මවල කටයුතු කරන වැරදි කරන අයට දඬුවම් ලබා දෙන්නට ඕන. රාජ්‍ය සේවය සිද්ධ කරන්නට ඕන. පළවෙනි ස්වධර්මයේ සමාජයේ ඉහළම පන්ති දෙක වූයේ බ්‍රාහ්මණයන් හා ක්ෂත්‍රියන්ද වූ බැවින් දෙපක්ෂය අතර එක්තරා තරඟකාරීත්වයක්ද පැවති බව පෙනේ. මේ වංශ දෙක අතරම තරඟකාරී ස්වභාවයක් තිබිලා තියෙනවා. එතකොට අර වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ශාස්ත්‍රීය වර්ණයට අයත් ස්වධර්ම විස්තර කරන්නට කියලා දන් දීම, දන් පැන් ලබා දීම, දුගී මගී යාචකාදීන්ට දන් දීම, ඒ වගේම පූජ්‍ය පක්ෂයන් වලට දන් දීම, ආගමික නායකයන්ට ආගමික මේ වශයෙන් දන් දීම, යාග කිරීම, බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව යාග කිරීම, කාමේහි නොඇලීම, කාමේහි ඇලුනොත් අන්තගාමී වුණොත් ඒ රජතුමාට විනාශය සිද්ධ වෙලා තියෙන ආකාරය ගැන බ්‍රාහ්මණ සාහිත්‍ය තුලත් බෞද්ධ සාහිත්‍ය තුලත් කතා වෙනවා. එතකොට බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව යාග කිරීම, අසමේධ පුරුෂමේධ ආදී ඒ යාග කරන්න අවශ්‍ය සත්තු, ඒ සම්පත් ඔක්කොම ලබා දෙන්නට ඕන රජතුමා. මේ පාලක පක්ෂයේ හිටපු අය. එතකොට මේවා තමයි කරන්නට තියෙන්නේ. මේ පිළිබඳව
ප්‍රජාපාලනය කොහොමද කරන්නට ඕන, දන් දෙන්නට ඕන මොනවද, කොයි විදිහටද, යාග පැවැත්වීමේදී මොන යාගද, ඒ යාගවලට මොනවද කරන්නට ඕන කියලා දක්වන්නට ඕන. කාමයේ නොඇලීම කොයිතරම් දුරට පිරිහීමට පත් වෙන්නේ නැතිව ස්වාධීනව පාලනය ගෙන යන්නට හේතු වෙනවද කියලා අපිට එතනදී විස්තර කරලා ලියන්නට වෙනවා. සමාජයේ ඉහළම පන්ති දෙක වූයේ බ්‍රාහ්මණයන් හා ක්ෂත්‍රියන්ද වූ බැවින් දෙපක්ෂය අතර එක්තරා තරංකාරීත්වයක්ද පැවති බව පෙනේ. බ්‍රාහ්මණයෝ සහ ක්ෂත්‍රියෝ කියන වර්ණ දෙක එක හා සමාන බලයන් ගොඩනගාගෙන තිබ්බ පස්සේ කාලේ වෙනකොට, බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට බ්‍රාහ්මණ සහ ක්ෂත්‍රිය කියන වංශ දෙකම ප්‍රබල තත්ත්වයට පත් වෙලා හිටියා. වංශ දෙකටම අයත් වූ තම තමන් උසස් බව කියාපෑමට වෑයම් කළෝය. තම තමන් උසස් කියලා කියාගන්න, උසස් කියලා පෙන්වන්න උත්සාහ කළා. බ්‍රාහ්මණ වංශිකයොත් ක්ෂත්‍රිය වංශිකයොත් බමුණෝ ක්ෂත්‍රියයන් පහත් කොට තමන්ම කැපී පෙනෙන්නට උත්සාහ ගත්තා. බ්‍රාහ්මණයෝ මොකද කළේ? බමුණෝ මොකද කළේ? ක්ෂත්‍රිය වර්ණය පහත් කරලා සලකලා තමන්ගේ වර්ණයම උසස් කියලා පෙන්눔 කරන්නට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා බ්‍රාහ්මණ සහ ක්ෂත්‍රියයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ගැටුම්කාරී තත්ත්වයක් පැවතිලා තියෙනවා. එහෙනම් ක්ෂත්‍රිය වර්ණය පිළිබඳව ඒ විදිහේ තොරතුරු තමයි අපිට කතා කරන්නට තියෙන්නේ. ඊළඟට වෛශ්‍ය වර්ණය, තුන්වෙනි වර්ණය. වෛශ්‍ය වර්ණය සමාජයේ තුන්වෙනි ස්ථානයේ හිමි වූයේ වෛශ්‍යයන්ටයි. වෛශ්‍ය වර්ණයට තමයි තුන්වෙනි ස්ථානය ලැබෙන්නේ. ආර්යයන්ගේ මුල් සමාජ සංවිධානයේ තුල කෘෂිකර්මය, වෙළඳාම, සත්ව පාලනය වගේ ආර්යයන්ගේ මුල් සමාජ සංවිධානය තුල ආර්යෝ ආවට පස්සේ මුලින්ම සමාජයේ සංවිධානය වුණාට පස්සේ වෛශ්‍ය වර්ණයට අයිති පිරිස්, වෛශ්‍ය වර්ණයට අයිති අය මෙන්න මේවා තමයි කරන්නට ඕන. වෛශ්‍ය වර්ණයට අයිති ඒවා කරන්නට ඕන. ඒ මෙන්න මේ විදිහට තමයි දක්වලා තියෙන වෛශ්‍ය වර්ණය අය සිද්ධ කරන්නට ඕන දේවල් විදිහට කෘෂිකර්මාන්තයේහි යෙදීම, වෙළඳාම් කටයුතු සිදු කිරීම, සත්ව පාලන කටයුතු සිදු කිරීම. කෘෂිකර්මයේ, වෙළඳාම, සත්ව පාලනය කියන දේවල් සිදු කිරීම. කෘෂිකර්මයේ, වෙළඳාම සහ සත්ව පාලනය වැනි ආර්ථික අංශයේ නිෂ්පාදන හා බෙදා හැරීම පිළිබඳ කටයුතු වල නිරත වූවන් වෛශ්‍ය නාමයෙන් සලකන ලද බව පෙනේ. කවුද වෛශ්‍යයන් කියන්නේ? එතකොට ආර්ථික අංශයේ නිෂ්පාදන සහ බෙදා හැරීම පිළිබඳ කටයුතු වල නිරත වෙච්ච අය තමයි වෛශ්‍යයෝ කියලා කියන්නේ. කෘෂිකර්මය, වෙළඳාම, සත්ව පාලනය වගේ ආර්ථික අංශයේ නිෂ්පාදන සහ බෙදා හැරීම පිළිබඳ කටයුතු වල නිරත වෙච්ච පිරිස තමයි වෛශ්‍යයෝ කියලා කියන්නේ. මනුස්මෘතිය අනුව මනුස්මෘතියේ දැක්වෙන විදිහට ඒ අය සත්ව පාලනය කළ යුතුයි, දානය දිය යුතුයි, යාග කිරීම සිදු කළ යුතුයි, ඉගෙනීම සහ ගොවිතැන් කිරීම වෛශ්‍යයන්ට හිමි වෙලා තිබුණු කාර්යයන් වෙනවා, ස්වධර්ම වෙනවා. වෛශ්‍යයන්ට මනුස්මෘතියේ දැක්වෙන විදිහට වෛශ්‍ය වර්ණයට හිමි වෙලා තිබුණු කාර්යයන් මොනවාද? ස්වධර්ම මොනවාද? මේ අපි දකින්නේ වෛශ්‍ය වර්ණයට ලැබිලා තිබුණු ස්වධර්ම. සත්ව පාලනය, දානය, යාග කිරීම, ඉගෙනීම සහ ගොවිතැන් කිරීම. සත්ව පාලනය, දානය, යාග කිරීම, ඉගෙනීම සහ ගොවිතැන් කිරීම කියන කාර්යයන් තමයි වෛශ්‍ය වර්ණයට හිමි වෙලා තිබිලා තියෙන්නේ. විශේෂයෙන්ම සිටුවරු මෙතනදී අපිට කතා කරන්නට පුළුවන්. විශාල සත්ව පාලනයක්, දන් දීම, යාග කිරීම, ඉගෙනීම සහ ගොවිතැන් කිරීම ආදී කටයුතු වලට මේ පිරිස සම්බන්ධ වෙලා තියෙනවා. ව්‍යාපාරික තලයේ හිටපු පිරිස තමයි වෛශ්‍ය වර්ණයෙන් අදහස් කරලා තියෙන්නේ. එහෙනම් බ්‍රාහ්මණ වර්ණය, ක්ෂත්‍රිය වර්ණය සහ
වෛශ්‍ය වර්ණය කියන වර්ණ තුනටම අයිති ස්වධර්ම දැන් අපි දන්නවා. ඒ වර්ණ තුන ගැන ඉගෙන ගත යුතු අවධානය යොමු කළ යුතු කරුණු සියල්ලක්ම අපි දන්නවා. ඊළඟට ශුද්‍ර වර්ණය. සමාජයේ 4 වෙනි ස්ථානයේ ලැබුණේ ශුද්‍ර වර්ණයට. ඔවුන් චතුර්වර්ණයෙහි පහත්ම පිරිස විදිහට සැලකුවා. චතුර්වර්ණය කියලා කියන්නේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර. ඒ හතරෙන් පහත්ම වර්ණයේ විදිහට තමයි ශුද්‍ර වර්ණය සැලකුවේ. උසස්යයි සම්මත වූ මුලින් දක්වන ලද කුල තුනටම මෙහෙකාරකම් කිරීම ඔවුන්ගේ උරුමය විය. ශුද්‍රයන්ගේ එකම කාර්ය බවට පත් උනේ උරුමය බවට පත් උනේ අපි මුලින් කියපු සියලුම කුලවලට අයිති හැම දිනාටම මෙහෙකාරකම් කිරීම. ඒක තමයි ප්‍රධාන කාර්යය උනේ. බ්‍රහ්මයා විසින් ශුද්‍රයාට නියම කරන ලද එකම කාර්ය ත්‍රිවිධ වර්ණයට දාසකම් කිරීම. ත්‍රිවිධ වර්ණයට දාසකම් කිරීම. එහෙම කියලා මනුස්මෘතියේ සඳහන් වෙනවා. මනුස්මෘතියේ මොකක්ද සඳහන් වෙන්නේ? ශුද්‍ර වර්ණයේ අයට අයිති අනිත් වර්ණ තුනේම අයට දාසකම් කිරීමයි කියලා මනුස්මෘතිය දක්වලා තියෙනවා. ඔව්හු අතිශයින්ම කනගාටුදායක කටුක ජීවිතයකට උරුමකම් කී දුකී මිනිස්සු වූහ. මේ අය කටුක ජීවිතයක් තමයි ගත කළේ. මොකද අනිත් කුලවල හැම දිනාටම මෙහෙකාරකම් කරමින් ජීවත් වීමට සිදුවීම නිසා කනගාටුවෙන් දුකෙන් පසුතැවිල්ලෙන් තමයි හිටියේ. ඔවුන්ට මූලික මිනිස් අයිතිවාසිකම් පවා අහිමි වූ බව පෙනේ. මූලික අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම්වත් තිබුණේ නැහැ. මිනිස්සුන්ට සාමාන්‍ය ආහාර පාන ගැනීම, නිදහසේ සිටීම, ආගමක් දහමක් ඇදහිීම මේ වගේ මූලික අයිතිවාසිකම්වත් ශුද්‍ර වර්ණයට ලැබුණේ නැහැ. ධනවත් වංශවත් කුලවත් ධනවත් වංශවත් කුලවත් අයට ධනවත් වංශවත් කුලවත් අයට ජනයාගේ පාරම්පරික මෙහෙකරුවෙකු ලෙස මුළු ජීවිතයම ගත කිරීමට ශුද්‍රයාට සිදු වූයේ පාරම්පරිකව. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ පරම්පරාවේ ඉන්න දාස පිරිස ඊළඟ පරම්පරාව ලැබුවත් ඒ අයත් කරන්න ඕන දාසකම්. ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට පාරම්පරික මෙහෙකාරයෝ බවට පත් වුණා ශුද්‍ර වර්ණයේ අය. ඔවුන්ට ආගමික අයිතිවාසිකම් හිමි නොවී ආගමික අයිතිවාසිකම් හම්බ වුණේ නැහැ. යාග කරවීමට, ඒවාට සහභාගී වීමට තහනම්. යාග කරන්නත් තහනම්, යාගවලට සහභාගී වෙන්නත් සම්බන්ධ වෙන්නත් තහනම්. යාග කරන්න සහ යාගවලට සහභාගී වෙන්න තහනම්. එහෙනම් ආගමික පාඨ ගායනය කිරීමට හෝ සවන් දීමටද ආගමික කටයුතු වලට සම්බන්ධ වීමටද තහනම්. මේ තහනම් වෙච්ච දේවල්. ආගමික පාඨ ගායනා කිරීමට, එහෙම නැත්නම් සවන් දීමට තහනම්. ආගමික කටයුතු වලට සම්බන්ධ වීමටත් තහනම්. මේ ශුද්‍ර කුලයට, ශුද්‍ර වර්ණයට ලැබිලා තිබුණු තත්ත්වය අපින් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම තියෙනවා. බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව ශුද්‍ර වර්ණයට බුද්ධ කාලයේ වෙන විට ලැබී තිබූ තත්ත්වය මොකක්ද කියලා ආගමිකමය වශයෙන් නිදහසක් තිබුණේ නැහැ. අයිතිවාසිකම් කිසිවක් තිබුණේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි ඉන්දියාවේ තිබුණේ. ශුද්‍රයෙකු වේද පාඨයක් ගායනා කළහොත් හෝ ශ්‍රවණය කළහොත් ඊතා දරුණු අමානුෂික දඬුවම් දීමට ඔහුට සිදුවේ. දඬුවම් විඳීමට ඔහුට සිදුවේ. ශුද්‍රයෙකු වේද පාඨයක් ගායනා කළොත්, ශුද්‍ර කුලයේ කෙනෙක්, පහත්ම කුලයේ විදිහට සලකපු ශුද්‍ර කුලයේ කෙනෙක් වේද පාඨයක් ගායනා කළොත් මොකද වෙන්නේ? ශ්‍රවණය කළොත් මොකද වෙන්නේ? දරුණු අමානුෂික දඬුවම් වලට දිව කපනවා, කනට ලාකඩවක් කරනවා. ඒ වගේ දේවල්, ඒ වගේ දඬුවම් වලට ලක් වෙන්න සිද්ධ වුණා.
බොහෝ සුද්‍රයෝ ඔවුන්ගේ ස්වාමිවරුන් විසින් විකිණිය හැකි මිලදී අනුන්ට ලබාගත හැකි තත්වයක පසු වූහ. මිලදී ගන්න එහෙම නැත්නම් කාට හරි විකුණන්න පුළුවන් තත්වයක ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් පහත් තත්වයකට දාලා තිබුණා ශුද්‍ර වර්ණයේ අය. දාසයෝ විදිහට විකුණන්න පුළුවන්. සිය ජීවිතය පිළිබඳව ස්වාධීනව පෞද්ගලිකව තීරණ ගැනීමට ශුද්‍රයන්ට ඉඩක් නොවූයේ. පෞද්ගලිකව Tamanට කැමති විදිහට තීරණ ගන්න ශුද්‍රයන්ට අවස්ථාවක් තිබෙන්නේ නැහැ. විවිධාකාර වූ වහල් සේවාවන්හිද කසල සෝදනයේ වැනි රැකියාවලද ඔවුහු නිරත වූහ. විවිධාකාර වූ වහල් සේවාවන් වල වහල්කම් කරනවා. ඊට අමතරව කසල සෝදනයේ වගේ රැකියාවල තමයි නිරත වුණේ ශුද්‍ර වර්ණයේ අය. රාජ්‍ය පාලනයට ඊට සම්බන්ධ වූ කිසිදු කටයුත්තකට කවර ආකාරයකින් හෝ සම්බන්ධ වීමට ශුද්‍රයාට ඉඩක් ලැබුණේ නැත. ඔය විදිහට ගත්තම ආගමික නිදහසක්, සමාජීය නිදහසක්, රැකී රක්ෂාදී කරමින් ජීවත් වීමේ යහපත් ස්වභාවයක්, පාලන කටයුතු එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ අයිතිවාසිකම් යුතුයකම් දිනා ගැනීම සඳහා කටයුතු කිරීම, දේශපාලනික මේ සහනයක් ශුද්‍රයන්ට තිබෙන්නේ නැහැ. ඔවුහු නිරතුරු අනුන් විසින් පාලනය වනු ලැබූහ. අනිත් අය තමයි මේ ශුද්‍ර වර්ණයේ පාලනය කළේ. තමන් කැමති හැකියාවක් කිරීමට, පෞද්ගලිකව ධනෙ රැස්කොට පරිහරණය කිරීම වගේ දේවල් ශුද්‍රයන්ට කරන්න බෑ. ශුද්‍රයන්ට කරන්න බැරි දේවල් මොනවද? තමන් කැමති රැකියාවක් කරන්න බෑ. පෞද්ගලිකව ධනෙ රැස් කරලා පරිහරණය කරන්නටත් බෑ. තමන් කැමති රැකියාවක් කරන්න බෑ. පෞද්ගලිකව ධනෙ රැස් කරලා පරිහරණය කරන්නට බෑ. ඒ වගේ තත්ත්වයක් තිබුණේ. ආර්ථික වශයෙන් ස්වාධීනව ක්‍රියා කිරීමේ අවස්ථාවන් ශුද්‍රයන්ට තහනම් වූයේ. ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව නැති වෙලා ගියා. සමාජයේ වෙනත් කුලවලට අයත් මිනිසුන් හා සමසමව හැසිරීමට ඉඩක් නොලැබුණි. අනිත් කුලවල මිනිස්සු වගේ සමසමව එහෙම හැසිරෙන්න බෑ. ඒ අයට වෙනම භාෂාවක් පවා තියෙනවා. ඒ කියන්නේ කතා කිරීමේදී අනුගමනය කළ යුතු විශේෂ දේවල් පවා වේදයේ තුලින් නියම කරලා තියෙනවා. ශුද්‍රයන්ට අනිත් අය කතා කරන විදිහට කතා කරන්නට පවා බෑ. ඒ අයට වෙනම වචන තියෙනවා කතා කරන්නට. ආගමික නිදහස මෙන්ම අධිකරණයේ ඉදිරියට යාමේ නිදහසද ඕනට නොලැබුණි. අධිකරණයේ ඉදිරියට යන්න බෑ. ආගමික නිදහසක් කිසිසේත්ම තිබෙන්නේ නැහැ. ආගමික මේ වශයෙන් කොයි වගේ තත්වයක්ද තිබුණේ කියලා අපි කතා කළා. මෙසේ සමාජ බෙදීම මුල් කරගෙන පහත්යයි සම්මතව සිටි ශුද්‍රයන්ට සිදු වූයේ හැම අතින්ම බලවත් අසාධාරණයක් තමයි සිද්ධ වුණේ ශුද්‍ර වර්ණයේ අයට. ඒ විදිහට ශුද්‍ර වර්ණය හා සම්බන්ධ තොරතුරු අපිට කතා කරන්නට, සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලනවා ඒ කුලයටත් වඩා, ශුද්‍ර කුලයටත් වඩා පහත් තත්වයට වැටලා හිටපු තවත් කුල කිහිපයක් ගැන. ඉහත දක්වන ලද ප්‍රධාන කුල හතර හැරුණු විට ඉතාමත් පහත්යයි සලකන ලද පංචමයෝද ಭಾರತೀಯ සමාජයේ විසූහ. පංචම කුලයේ අය. පංචමයෝ කියලා කියන්නේ පංචම කුලයේ අය. පස්වෙනි කුලේ. පස්වෙනි තැනට ගැනුණු බැවින් පංචම නමින් හඳුන්වනු ලැබුවා. එකල කුල පහක් ගැන සඳහන් වේ. වේන, කුළුපොතුකාරයෝ, නේසාද වැද්දෝ, පුක්කුස, කසල සෝදකයෝ, චණ්ඩාල සැඩොල්ලු, රතකාර, ශ්‍රිය තනන්නෝ කියලා. අපි මේ වතාවේදී අහන්න පුළුවන් පංචම කුලයට අයත් කුල පහක් නිසා තමයි මෙතනදී පංචම කුලය කියලා කියන්නේ. වේන, නේසාද, පුක්කුස, චණ්ඩාල, රතකාර. මේ පංචම කුලයෙන් කුල තුනක් නම් කරන්නට කියලා. වේන කුළුපොතුකාර කුලය, නේසාද කියන්නේ වැදි කුලය, පුක්කුස කියලා කියන්නේ කසල සෝදකයෝ, චණ්ඩාල කියන්නේ සැඩොල් පිරිස, රතකාර කියලා කියන්නේ රිය හදන අය, කරත්ත ආදී අස්ව කරත්ත ආදී හදන අය.
පංචමයනට අවම මිනිස් උරුමය පවා පංචම කියන කුලයට අවම මිනිස් උරුමය පවා අහිමි වෙලා තිබුණා. මිනිස් අයිතිවාසිකම් ලැබිලා තිබුණ නැහැ කියලා අපි කිව්වා. ඊට අමතරව පංචම කුලයේ අයට අවම මිනිස්කම් පවා අර අපි මුලින් කතා කරපු ශුද්‍ර කුලයටත් වඩා පහත් තත්ත්වයක් තමයි ලැබිලා තිබුණේ. ඔව්හු ශුද්‍රයන්ටත් වඩා පීඩිතව අසරණව අතිශයින්ම කටුක ජීවිත ගත කළෝයි. අතිශයින්ම කටුක විදිහට තමයි මේ ශුද්‍ර කුලයටත් පහත් විදිහට සැලකුණු පංචම කුලයේ අයට සැලකුවේ. ආගමික අධ්‍යාපන අධිකරණ ආර්ථික සහ සමාජ සම්බන්ධතා පවත්වන්න බෑ. මේ කියන අංශ හැම එකක්ම අහුරලා දාලා තිබුණේ මේ එකකටවත් සම්බන්ධ වෙන්නටවත් ඒ එකකින්වත් සහනයක් ලබා ගන්නට පංචම කුලයේ අයට හැකියාවක් ලැබුණේ නැහැ. ආගමික නිදහසක් තිබුණේ නැහැ, අධ්‍යාපනයක් තිබුණේ නැහැ, අධිකරණයක් ඉදිරියට යන්න බෑ, ආර්ථික තමන්ට ස්වාධීනව ගොඩනගා ගන්න බෑ, සමාජික මේ වශයෙන් අනිත් අයත් එක්ක සම්බන්ධතාව පවත්වන්නට බෑ. ජනාදී හැම අංශයකින්ම අහිමි කරන ලද අයිතිවාසිකම් ඇති පංචමයෝ ඇතැම් විට උඩුකය ඇඳුමක් ඇඳීමට පවා අවසරයක් නොලැබූහ. ශරීරයේ උඩ කොටසට ඇඳුමක් අඳින්න පවා අවසරයක් තිබුණේ නැහැ. ಭಾರತೀಯ මිනිස් ජීවිතය සංවිධානය වී පැවතිය මෙම කුල ක්‍රමයේ හෙවත් චතුර්වර්ණය අනුවයි. අධ්‍යාපනය ගැන ඊට පස්සේ කතා කරන්නේ. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන කුල ක්‍රමයට අනුව බ්‍රාහ්මණයා විසින් බුද්ධ කාලයේ වෙනකොට සමාජයේ නිර්මාණය කරලා තිබුණු ආකාරයේ තුල අධ්‍යාපනික මේ தත්ත්වය කොයි විදිහටද පැවතුනේ කියලායි අපි අධ්‍යාපනය කියන කොටසේදී කතා කරන්නේ. අධ්‍යාපනයේද ඒ අනුවම සකස් වී අධ්‍යාපනයේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන මේ කුල හතරකට අනුවනේ බෙදලා තිබුණේ. ඉතින් ඒ කුල හතරට අනුව තමයි අධ්‍යාපනයත් වර්ග කරලා තිබුණේ. අධ්‍යාපනයේද ඒ අනුවම සකස් විය. ආර්ථිකයද ඒන්ම සංවිධානය වී ආර්ථිකයත් ඒ කුල ක්‍රමයට අනුවම තමයි සකස් වෙලා තිබුණේ. බ්‍රාහ්මණ වංශික දරුවෝද චතුර්වේදයේ ඉගෙන ගත්හ. බ්‍රාහ්මණ වංශික දරුවෝ බ්‍රාහ්මණ කුලයේ හිටපු දරුවෝ චතුර්වේදයේ ඉගෙන ගත්තා. වේදේ, යජුර්වේදේ, සාමන් වේදේ, අතර්වන් වේදේ කියන වේද හතර ඉගෙන ගත්තා. නීති ශාස්ත්‍රයේද ආගමික වතාවත් හා චාරිත්‍රද පුහුණු වූහ. මොනවද මේ බ්‍රාහ්මණික දරුවෝ ඉගෙන ගත්තේ අධ්‍යාපනයේ විදිහට? චතුර්වේදයේ ඉගෙන ගත්තා, නීති ශාස්ත්‍රයේ ඉගෙන ගත්තා, ආගමික වතාවත් සහ ආගමික සිරිත් විරිත් ඉගෙන ගත්තා. අපින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අධ්‍යාපනික තත්ත්වය අනුව, අධ්‍යාපනික ක්‍රමය අනුව ಭಾರತೀಯ පැවති බුද්ධ කාලීන ಭಾರತයේ තුල පැවති අධ්‍යාපන ක්‍රමයේදී බ්‍රාහ්මණික දරුවන් ලැබූ අධ්‍යාපනය පිළිබඳව විස්තර කරන්නට කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපනයේ අනුව මොන අංශවලට ඒ අය අධ්‍යාපනයේ ලැබීම සඳහා යොමු වුණාද කියලා අපෙන් අහන්න පුළුවන්. ආර්ථිකය බ්‍රාහ්මණ වංශික දරුවෝ ත්‍රිවේදී ඉගෙන ගත්තා, නීති ශාස්ත්‍රය සහ ආගමික වතාවත් චාරිත්‍ර ඉගෙන ගත්තා කියලා. ශාස්ත්‍රීය දරුවෝ රාජ්‍ය පාලනය හා සම්බන්ධ වූ දේවල් ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්තේ? රාජනීති ඉගෙන ගත්තා, හස්ති ශිල්පය, අශ්වයින් දමනය කිරීම සඳහා අවශ්‍ය, අශ්වයින් හැසිරවීම සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන තියෙනවා. කඩු ශිල්ප, දුනු ශිල්ප, රාජනීතිය, හස්ති ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප මේවා ඉගෙනගෙන තියෙනවා රාජ කුමාරවරු. එහෙම නැත්නම් ශාස්ත්‍රීය පිරිස, ශාස්ත්‍රීය දරුවෝ, වෛශ්‍ය දරුවෝ වෙළඳාම, සතුන් නැති කිරීම, ගොවිතැන් කිරීම වගේ දේවල් කරලා තියෙනවා. වෙළඳාම් කිරීම, සතුන් නැති කිරීම, ගොවිතැන් කිරීම ආදියට අවශ්‍ය දේවල් ආදී සිය කුලයේ උරුමයන් වූ ආර්ථික කටයුතු පුහුණු වුණා. වෙළඳාම් කිරීම, සතුන් නැති කිරීම, ගොවිතැන් කිරීම වගේ දේවල් තමයි හුරු වෙලා තියෙන්නේ. පංචම ගෝත්‍රිකයෝද ශුද්‍රයෝද සිය පාරම්පරික උරුමය වූ පහත් යයි සම්මත විවිධ වෘත්තීන්හි පුහුණුව ලදහ. පංචම ගෝත්‍රිකයෝ
පංචම ගෝත්‍රිකයෝ පංචම කියලා අපි සඳහන් කරපු අයත් සුද්‍ර පිරිසත් ඒ කුලවලට අනුව පාරම්පරිකව උරුම වෙච්ච කුලයන් තිබුණේ. ඒ අය ඒ කුලවලට අදාළ දේවල් පුහුණු වෙලා තියෙනවා. කසල ඇදීම, කසල සෝදනය වගේ දේවල්. ඒ අනුව පූජකවර ආචාර්යවරුන්ද පාලකයෝද නිෂ්පාදනය හා බෙදා හැරීම කරන්නෝද වහල් දාස කම්කරුවෝද එකල සමාජයට අයත් වූහ. එහෙම ගත්තම ඒ කාලේදී අධ්‍යාපනය සඳහා හුරු වෙච්ච පුහුණු වෙච්ච පුරුදු වෙච්ච පිරිස් අතර පූජකවරු හිටියා, පාලකයෝ හිටියා, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධ වෛශ්‍ය පිරිස හිටියා, වහල්කම් කරන දාසකම්කරුවෝ හිටියා. සුද්‍ර කුලයේ සහ පංචම කුලයේ කියන කුලයට අයිති පිරිස්. එකිනෙකාට සමාජයේ හිමි ස්ථානයේ උස් හෝ පහත් වූයේ එකිනෙකාට එක එක්කෙනාට වෙනස් මේක. සමාජය තුළ සැමට සමාන වරප්‍රසාද හිමිකර අයිතීන් හා යුතුයකම්ද නොතිබුණු බව පෙනේ. සම ආකාරයේ වරප්‍රසාද සහ හිමිකම් අයිතීන් යුතුයකම් තිබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජයේ තුළ බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව ගොඩනැගිලා තිබුණු මේ වර්ණ ධර්මවලට අනුව වර්ණ ක්‍රමයට අනුව. ඊළඟට අපි බලමු ආශ්‍රම ධර්ම කියන කොටස. බ්‍රාහ්මණ ධර්මය අනුව පුද්ගලයෙකුගේ ජීවිතයේ අවස්ථා 4කට බෙදෙන ලදී. ආශ්‍රම ධර්ම. බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගලයෙකුගේ ජීවිතයේ අවස්ථා 4කට බෙදුවා. එම 4 චතුර් ආශ්‍රම ධර්ම යනුවෙන් හැඳින්වෙයි. ඒ 4 චතුර් ආශ්‍රම ධර්ම කියලා හඳුන්වනවා. චතුර් ආශ්‍රම ධර්ම ජීවිතයේ අවස්ථාවන් 4ක්. ඒ අවස්ථාවන් 4 හඳුන්වපු නම් තමයි චතුර් ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම යටතේ චතුර් ආශ්‍රම ධර්ම 4ක් තියෙනවා. ඒ ආශ්‍රම ධර්ම ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ජීවිතයේ මුල් කොටස බ්‍රහ්මචාරී අවධිය නම් විය. බ්‍රහ්මචාරී අවධිය 1 බ්‍රහ්මචාරී අවධිය. වැදගත් වෙන දේවල් ලියා ගන්න. බ්‍රහ්මචාරී අවධියේ 1. පළවෙනි එක බ්‍රහ්මචාරී අවධිය. ඊළඟට එනම් සිය උරුමය අනුව කුලයට අයත් අධ්‍යාපනය ලැබූ වකවානුවයි. තමන්ගේ කුලයට අනුව අධ්‍යාපනය ලැබපු අවස්ථාව. බ්‍රාහ්මණ කුමාරයෙක් නම් බ්‍රාහ්මණික උරුමයට අනුව අධ්‍යාපනය ලබනවා. ශාස්ත්‍රීය කෙනෙක් නම් රජ කුමාරයෙක් නම් ඒ අනුව අධ්‍යාපනය ලබනවා. වෛශ්‍ය දරුවෙක් නම් ඒ අනුව අධ්‍යාපනය ලබනවා. ඒ විදිහට අධ්‍යාපනය ලැබමින් හිටපු අවධිය තමයි බ්‍රහ්මචාරී කියලා කියන්නේ. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වැනි උසස් කුලවල දරුවන් සඳහා තක්ෂිලාව වැනි විශාල අධ්‍යාපන ආයතන තිබිනි. තක්ෂිලාව වගේ විශාල අධ්‍යාපන ආයතන තිබිලා තියෙනවා. ඒ වගේ බ්‍රාහ්මණ සහ ශාස්ත්‍රීය පිරිස් දරුවෝ තමයි අධ්‍යාපනය ලබලා තියෙන්නේ, ඉගෙනගෙන තියෙන්නේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව ඒවායේ උසස්ම අධ්‍යාපනයක් ලබා දුන් බව පෙනේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව තමයි මේ තක්ෂලාව වගේ අධ්‍යාපන මධ්‍යස්ථානවල අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම් කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. එසේම වංශවත්යයි සලකන ඉහළ පන්තිවලට අයත් දරුවන්ගේ සමහරුන් ආචාර්යවරුන් සමීපයට ගොස් පෞද්ගලිකව අධ්‍යාපනය ලැබුව අවස්ථාවන්ද විය. පෞද්ගලිකව වංශවත් කියලා සලකපු ඉහළ පන්තිවල ඉහළ කුලවල සමහර දරුවෝ ගුරුවරුන් ළඟට ගිහිල්ලා ගුරුවරු සමීපයට ගිහිල්ලා අධ්‍යාපනය ලැබපු අවස්ථාවනුත් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් සර්වමිත්‍ර බමුණා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට උගන්වන්නේ සුද්ධෝදන රජමාලිගාවට ඇවිල්ලා සර්වමිත්‍ර කියන බමුණා. බ්‍රහ්මචාරී යන්නෙන් අවිවාහක අවධිය අදහස් වෙයි. අවිවාහක අවධිය තමයි බ්‍රහ්මචාරී කියන එකෙන් අදහස් කරන්නේ. තරුණ වයසට එළවෙනතුරු චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලැබමින් මව්පියන් ඇසුරෙහි කුමර කුමරි බඹසරින් යුතු පිරිසිදු ජීවිතයක් ගත කිරීම මින් අදහස් වේ. බ්‍රහ්මචාරී කියන එකෙන් අදහස් වෙන්නේ
තරුණ වයසට පත් වෙනකන් චාරිත්‍ර වාරිත්‍ර ගරු කරමින් අධ්‍යාපනය ලැබමින් මව්පියන් ඇසුරේ කුමර කුමරි බඹසරින් යුක්තව කටයුතු කිරීම බ්‍රහ්මචාරී අවදිය විදියට සැලකෙනවා. දොරස් විය ඉක්මවා තරුණ අවදියට පැමිණි අය විවාහ ජීවිතයට ඇතුළත් වීම සිරිතක් විය. 16 අවුරුදු 16ක් සම්පූර්ණ වුණාට පස්සේ ආවාහ විවාහ වලට සම්බන්ධ වෙන්න පුළුවන්. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 16 දී තමයි යසෝදරා දේවියව සරණ බන්ධනයට පත් කරගන්නේ. තමාට හිමි කිසියම් රැකියාවකද නිරත වීම ආරම්භ වූයේ එතැන් සිටේ. තරුණ අවදියට පත් වුණාට පස්සේ අවුරුදු 16ක් වුණාට පස්සේ තරුණ වයසට පත් වෙනවා. ඉගෙන ගන්න එකේ හමාර කරනවා, අවසන් කරනවා. රැකියාවක් සිදු කරන්න පටන් ගන්නවා. ඒ කාලෙදි තමයි රැකියාවක් කරන්න පටන් ගන්න. තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම උපයා ගත යුතු වූ අතර ගුරු දෙගුරුන්ගේ ආශ්‍රයෙන් ඈත්ව ජීවිතය ගොඩනැගීම මෙතෙන් පටන් ගත යුතුයි. එහෙනම් මේ තරුණ අවදියේදී එහෙම නැත්නම් ගෘහස්ත අවදිය තමයි මේ කතා කරමින් ඉන්නේ. මේ අවදියේදී ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න ඕන. තනියම තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕන. විවාහපත්ව අමුදරුවන් පෝෂණය කරමින් පස්කම් සුව විඳිමින් ගත කළ මේ ජීවන අවස්ථාව ගෘහස්ත නම් විය. පස්කම් සැප අනුභව කරමින් අමුදරුවන් පෝෂණය කරමින් කටයුතු කරන කාලය ගෘහස්ත විදිහට හඳුන්වනවා. එහෙත් ගෘහස්තයා දිවි ඇතිතෙක් එසේ විය යුතු නොවේ. ගෘහස්ත කෙනා ජීවිතයේ ඇතිතෙක් ජීවිතාන්තය දක්වා ඒ විදිහටම ඉඳ අවශ්‍ය වෙන්නේ නැහැ. මධ්‍යම වයසටපත් වීමත් සමග ගෘහ ජීවිතයේ බන්ධන වලින් මිදී ගිහි ජීවිතයේ බන්ධන වලින් මිදලා පෞල් බරින් නිදහස් වෙලා නිහඬ විවේකී ජීවිතයක් ගත කළ යුතුයි. නිහඬ විවේකී ජීවිතයකට යොමු වෙන්න ඕන. මධ්‍යම වයසපත් වුණාට පස්සේ ඒ කියන්නේ තරුණ වියේ ඉක්මවලා ගියාට පස්සේ වනගතව විමුක්තිය සොයමින් ආගමික සත්‍යයන් ඔස්සේ එම වත්පිළිවෙත් වලද යෙදෙමින් ජීවත් වූ මේ අවදිය වානප්‍රස්ථ නම් විය. වානප්‍රස්ථ අවදිය. වානප්‍රස්ථ අවදිය කියන්නේ තුන්වෙනි අවදිය. පළවෙනි අවදිය බ්‍රහ්මචාරී, දෙවෙනි අවදිය ගෘහස්ත, තුන්වෙනි අවදිය වානප්‍රස්ථ වනගත වෙන අවදිය. වනගතව කෙලෙස් තැවීමට එක්තරා තවුස් ජීවිතයක් ගත කිරීමට යොමු වූයේ මේ අවදියෙහි බව පෙනේ. වනගත වෙලා එක්තරා තවුස් ජීවිතයක් ගත කිරීමට, බණ භාවනා ආදී කිරීමට මේ කාලයේදී යොමු වෙලා තියෙනවා. මින්පසු එළඹෙන්නේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය. අවසාන කාලයේ ජීවිතේ එය හඳුන්වන ලද්දේ සන්‍යාසී නමිනි. අවසානම කොටස, අවසානම අවස්ථාව තමයි සන්‍යාසී කියලා කියන්නේ. හතරවෙනි අවස්ථාව ජීවිතේ හතරවෙනි අවස්ථාව, හතරවෙනි ආශ්‍රම ධර්මයේ. චතුරාශ්‍රම ධර්ම වලින් හතරවෙනි එක සන්‍යාසී කියන අවස්ථාව. සන්‍යාසී අවස්ථාව. අධ්‍යාපනය ලැබමින් දෙමව්පියන් යටතේ සිටින අවදිය කුමරි බඹසර ආරක්ෂා කරමින් සිටින අවදිය බ්‍රහ්මචාරී කියලා කිව්වා. ඊළඟට ගෘහස්ත අවදිය ආවාහ විවාහාදී කටයුතු කරමින් රැකී ආරක්ෂා ආදී කරමින් අමුදරුවන් පෝෂණය කරමින් සිටින කාලය. ඊළඟට වානප්‍රස්ථ වනගත වෙන අවදිය ගිහි ගෙදරත් එක්ක තියෙන සම්බන්ධතා බැඳීම් වලින් ඈත් වෙලා ගමන් කරන්නා වූ අවස්ථාව. ඊළඟට සන්‍යාසී කියන අවස්ථාව. මේ කාලය තුල එක්තරා සංචාරක ජීවිතයක් ගත කළ යුතු වූයේ. සංචාරක ජීවිතයක් ගත කරන්න ඕනේ. සියල්ලෙන්ම නිදහස්ව ජීවන පරින් මිදී සියල්ලකම මිදෙන්න ඕනේ. සන්‍යාසී කියන අවස්ථාවේදී බැමිණියවත් එකතු කරගෙන යන්න බෑ. වානප්‍රස්ථ කියන අවස්ථාවේදී බැමිණිය එකතු කරගෙන යන්න පුළුවන්. සියල්ලෙන්ම නිදහස්ව ජීවන පරින් මිදී ස්ථිර වාසස්ථානයක් පවා නැවත තනින් නැතිව තනින් තන ඇවිදිමින් තනින් තන ඇවිදිමින් කාලය ගත කරන්නට යොමු කරන ලද්දේ මෙම අවසාන අවදී සන්‍යාසී කියන අවදීදී මෙසේ බ්‍රහ්මචාරී ගුරු දෙගුරු ආශ්‍රය සහිත ශිෂ්‍ය අවදිය ගෘහස්ත විවාහක කම්සුව විඳීමේ අවදිය
වානප්‍රස්ථ අවධිය. පළවෙනි එක බ්‍රහ්මචාරී ගුරු දෙගුරුන් ආශ්‍රය සහිතව ශිෂ්‍ය ජීවිතයක් ගත කිරීම. ඊළඟට ගෘහස්ත අවධිය. විවාහකව කම්සුව විඳි තරුණ අවධිය. කම්සුව විඳිමින් හිටපු තරුණ අවධිය. ඊළඟට වනප්‍රස්ථ කියලා කියන්නේ වනගතව සත්‍ය සෙවූ මධ්‍ය වයස, මැදි වයස, තලතුණා වයස. ඊළඟට සන්‍යාසී නිදහස්ව සංචාරක ජීවිතයක් ගත කළ ජීවිතය අවසාන කාලය. ඒ විදිහට බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ සන්‍යාසී කියලා අවදි 3කට අනුව බෙදලා තියෙනවා. ආශ්‍රම ධර්ම චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරියට වඩා සැලසුම් සහගත ජීවිතයක අවශ්‍යතාවය කියා දෙන ඉගැන්වීමකි විචාරයට ලක් කරන්නට කියන ප්‍රශ්නේ. ආශ්‍රම ධර්ම වලට අනුව බ්‍රහ්මචාරී කියන අධ්‍යාපනය ලබන කාලේ හොඳ සැලසුම් සහගත ඉගැන්වීමක්. බ්‍රහ්මචාරී ගෘහස්ත ඊළඟට තරුණ වයසට එළඹුණාම ලබා ගන්නා වූ තත්ත්වය ඒක කොයි විදිහටද සාර්ථක කරගන්න ක්‍රියා කරන්නට ඕන කියන එක ඉගැන්වෙනවා. ආශ්‍රම ධර්ම යටතේ ගෘහස්ත කියන කොටස යටතේ. ඊට පස්සේ වානප්‍රස්ථ වනගත වීම කියන එක ආගමික මේ වශයෙන් කරන්නා වූ බලපෑමක් විදිහට වනගත වෙලා බැඳීම් වලින් අඩු තත්වයකටපත් වෙලා කටයුතු කරන්නට යොමු වෙන කාලේ. ඊළඟට සන්‍යාසී කියන අවධියේදී සම්පූර්ණ ගිහි බන්ධන වලින් ඈත් වෙලා ගිහිල්ලා ක්‍රියා කරන්නා වූ කාලයේ විදිහට ওই විදිහට ආගමික මේ වශයෙන් යම්කිසි සංවිධානාත්මක ක්‍රමවේදයකට ජීවිතේ ගොඩනගා ගන්නට බ්‍රාහ්මණයා විසින් උගන්වපු ආකාරයක් තමයි ආශ්‍රම ධර්ම කියන්නේ කියලා අපි මෙතනදී විස්තර කරන්නට ඕනේ වගේ ප්‍රශ්නයක් තිබුණා. ඊළඟට අපි බලමු කාන්තා සමාජය කියන කොටසේ තියෙන විස්තර මොනවද කියලා. බමුණු මතය අනුව කාන්තාවටද හිමි වූයේ ඊට පහත් තත්ත්වයකි. බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව අවුදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණශ්චකාකයෝ. තිමුල් ගහේ මල් පිපුණත් සුදු කපුටන් දැක්කත් මත්ස්‍ය පාදාන් ජලයේ පස්සෙත් මාළුවන් වොන්ගේ පියවර එහෙම නැත්නම් අඩිපාරවල් වතුරේ දැක්කත් නාරී චිත්තං න විශ්වසේත්. කාන්තාවකගේ හිත විශ්වාස කරන්නට එපා. ඒ විදිහේ සැහැසි විදිහට ස්ත්‍රිය කාන්තාව විවේචනයට ලක් කරපු පිරිසක් තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම. ඇයට මවක හෝ බිරිඳක වශයෙන් හිමිවිය යුතු නිසි තැන නොලැබුණි. අම්මා කෙනෙක් විදිහට නැගණියක් සහෝදරියක් විදිහට නිසි තැන ලැබුණේ නැහැ. මහා බ්‍රහ්මයා විසින් කාන්තාවන් මවන ලද්දේ පිරිමින්ගේ විනෝදය සඳහා යයි සැලකින පිරිමින්ගේ විනෝදය සඳහා තමයි කාන්තාවෝ මවලා තියෙන්නේ කියලා තමයි බ්‍රාහ්මණයා උගන්වන්නේ. බ්‍රාහ්මණ ඉගැන්වීමේ තියෙන්නේ. ආගමික ඇදහිීමට ඒට අදාළ වත්පිළිවෙත් වල නියැලීමට ආගමික ග්‍රන්ථ ඇසීමට හෝ කියවීමට ඇයට මුලදී අහිමි විය. ඇයට අවසරයක් තිබුණේ නැහැ. ආගමික ග්‍රන්ථ කියවන්න ආගමික වතාවත් වලට සම්බන්ධ වෙන්න එහෙම කිසිදු අවසරයක් තිබුණේ නැහැ. කවර ආකාරයක හෝ ආගමික සම්බන්ධතාවයකින් තොර ඊතා සහනකාරී ජීවිතයක් එකල ಭಾರತೀಯ සමාජයේ කාන්තාවට උරුම වී තිබුණි. අසහනකාරී සමාජයක් කවර ආකාරයක හෝ ආගමික සම්බන්ධතාවයකින් තොර ඊතා අසහනකාරී ආගමික සම්බන්ධතාවයක් කිසිම විදිහකින් පවත්වන්න බෑ. ඒ විදිහේ අසහනකාරී ජීවිත රටාවක් ක්‍රමවේදයක් තමයි කාන්තාවට ඒ කාල සමාජයේ තිබුණේ. එසේම ඇයට තමාගේ ඍෂිය පරිදි හැකියාවක් කිරීමේ උරුමයද අහිමි විය. තමන්ගේ හැකියාව අනුව තමන්ගේ කැමැත්ත අනුව රැකියාවක් කිරීමේ අවස්ථාවකුත් තිබුණේ නැහැ. පිරිමින්ට සමාන සමාජීය උරුමයන් බොහෝමයක් ඇයට හිමි නොවී. පිරිමින්ට සමාන වූ සමාජ වරප්‍රසාද සමාජ අයිතීන් කාන්තාවට ලැබුණේ නැහැ. සමාජ සංවිධානයේ තුල බමුණන්ගේ ආධිපත්‍ය තහවුරු වීමට පෙර කාන්තාව කිසියම් සමාජ වරප්‍රසාද සමූහයක් භුක්ති විඳ බව
පෙනේ. සාමාන්‍ය ආර්යයන් ඇවිල්ලා බ්‍රාහ්මණ මතයේ සමාජගත වෙන්නට කලින් ඉන්දු නිම්න වගේ ශිෂ්ටාචාරවලදී මව් දෙවගෙන වන්දනාව වගේ දේවල් වලින් පැහැදිලිව පේන්න තියෙනවා කාන්තාවට යම් උසස් තැනක් ලැබිලා තිබිලා තියෙනවා කියලා. එහෙත් බමුණු ආධිපත්‍යය තුළ ඇය ඇද දමා තිබුණේ ඉතා පහත් ස්ථානයකට. පහත්ම ස්ථානයකට තමයි කාන්තාව ඇදලා දාලා තිබුණේ. පුරුෂයාගේ ආගමික විමුක්තියට බාධාව කාන්තාව යයි එකල සලකා තිබේ. පුරුෂයාගේ ආගමික විමුක්තියට බාධාව මොකක්ද? කාන්තාව. පුද්ගලයාගේ විමුක්තියට එකම බාධාව වෙන්නේ කාන්තාව විදිහට තමයි බුද්ධ කාලින ಭಾರತයේ සමාජගත වෙලා තිබුණේ. ඒ අනුව ඇය සම්පූර්ණයෙන්ම ආගමේ ආශිර්වාදය නොලැබුව අය. පුරුෂයාගේ ආගමික විමුක්තියට බාධාව කාන්තාව කියන ඉගැන්වීම නිසා සම්පූර්ණයෙන්ම ආගමේ ආශිර්වාදය කාන්තාවට ලැබෙන්නේ නැහැ. මොකද පුරුෂයාගේ ආගමික විමුක්තිය සම්පූර්ණ නැති කරන්නේ කාන්තාව කියලා තමයි උගන්වලා තිබුණේ. මියගිය පියා වෙනුවෙන් දිය යුතු පීතෘ දානෙ. තමන්ගේ තාත්තා මැරුණට පස්සේ පීතෘ දානයක් දෙන්න. ඒක දෙන්න පුළුවන්කම තියෙන්නේ පිරිමි දරුවෙකුට විතරයි. පිරිමි දරුවෙකුට විතරයි පීතෘ දානෙ දෙන්න පුළුවන්. තාත්තා පියා මැරුණට පස්සේ දානයක් දෙනවා. ඒ දානෙ දෙන්න පුළුවන් පිරිමි කෙනෙකුට විතරයි. ඒ නිසා පවුලක ගැහැණු දරුවන් ඉපදීම මහත්ම අභාග්‍යයක් විදිහට සලකනවා. ගොඩක් ලොකු අභාග්‍යයක් විදිහට සලකනවා. මොකද මැරුණට පස්සේ පියා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දියණියක් ලැබුණොත් ඒ නිසා කාන්තාවක් දියණියක් ඉපදීම පවා ලොකු අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සලකලා තියෙනවා. ඒ අනුව පිරිමි දරුවෙකුගේ උපත පියෙකුගේ මෙලොවට පමණක් නොව පරලොවද ජයග්‍රහණයක් ලෙස සැලකීමට සමාජයේ පෙළඹුණු බවද පෙනේ. සමාජයේ පෙළඹිලා තියෙනවා. පිරිමි දරුවෙක් ඉපදෙන එක මෙලොව විතරක් නෙවෙයි පරලොවත් මිය පරලොව ගියාට පස්සේ පීතෘ දානෙ දීම සඳහා කටයුතු කරන්නට පුළුවන්. එකම කෙනෙක් වෙන්නේ පුතා විදිහට තමයි සලකලා තියෙන්නේ. ගැහණිය උපතින්ම දුර්වලයි, චපලයි. ඒ කෙරෙහි විශ්වාසයක් තියන්නට බෑ කියන ඉගැන්වීම තමයි බ්‍රාහ්මණයන්ගේ අදහස වෙන්නේ. ඇය කෙරේ විශ්වාසයක් තැබිය නොහැකි යයි බමුණෝ දැඩිවම ප්‍රකාශ කළෝය. කාන්තාව කෙරෙහි විශ්වාසයක් තියන්න බැහැ කියලා දැඩි විදිහට බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරලා තියෙනවා. බාල වයසේදී පියා යටතෙහි, තරුණ වයසේදී ස්වාමි පුරුෂයා යටතෙහි, ස්වාමි පුරුෂයා මිය ගිය විට තම දරුවන් යටතේ ගැහැණිය ජීවත් විය යුතු යයි සලකා තිබේ. බාල වයසේදී පියා යටතේ, බාල වයසේදී පියා යටතෙහි, තරුණ වයසේදී ස්වාමි පුරුෂයා යටතේ, ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ තමන්ගේ දරුවන් යටතේ තමයි ගැහැණු කෙනෙක් ජීවත් වෙන්නට ඕන. අපි බලමු මොනවද වර්ගීකරණය කියලා. පුංචි කාලේ බාල වයසේදී පියා යටතේ, තරුණ වයසේදී ස්වාමි පුරුෂයා යටතේ, ස්වාමි පුරුෂයා මිය ගියොත් තමන්ගේ දරුවන් යටතේ ජීවත් වෙන්නට ඕන කියලා තමයි සමාජය දක්වලා තිබුණේ කාන්තාව ගැන. ගැහැණිය ජීවත් විය යුතු යයි සලකා තිබේ. එහෙයින් ඇය කිසිවිටකත් ස්වාධීනව නිදහස්ව නොසිටිය යුතු විය. කිසිම වෙලාවක ස්වාධීනව තමන්ගේ මතයට අනුව තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. මෙන්න මේ කියන බාල වයසේදී පියා යටතේ, තරුණ වයසේදී ස්වාමි පුරුෂයා යටතේ, ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ තමන්ගේ දරුවන් යටතේ ඉන්න ඕන කියලා තමයි කියලා තියෙන්නේ. උගන්වලා තිබුණේ. ඒ නිසා කිසිම නිදහසක් තිබුණේ නැහැ. ස්ත්‍රියක දැකීම නිසා මනස විකෘති වන බවද ස්ත්‍රියක් දැක්කොත් මනස විකෘති වෙනවා. ඇය ඇසුරු කිරීමෙන් ධනෙ විනාශ වන බව. ස්පර්ශං ධනනාශනං, ස්පර්ශ කළොත් ධනෙ විනාශ වෙනවා. ඇය හා සයනය කිරීමෙන් මරණය අත්වන බව. සයනං මරණං කුර්වේත්,
හැම අතින්ම විපත් ළඟා කරන ඇය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රකුසියක බවද බමුණු ඉගැන්වීම වූහ. ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී. ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂියක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ස්ත්‍රියක දැකීම නිසා මනස විකෘති වෙනවා. ඇය ඇසුරු කිරීමෙන් ධනෙ විනාශ වෙනවා. ස්පර්ශන් ධන නාසනං. ඇය හා සයනය කිරීමෙන් මරණය අත්වෙනවා. සයනං මරණං කුර්වේත්. හැම අතින්ම විපත් ළඟා කරන නිසා ඇය රකුසියක් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී කියලා තමයි දක්වලා තියෙන්නේ. ඊට අමතරව ගැහණිය මෝඩයි. ඇයට ඇත්තේ දෑඟුල් පමණ නුවණකැයි උගන්වන ලදී ද්වංගුල පඤ්ඤා. ද්වංගුල පඤ්ඤා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඇඟිලි දෙකේ නුවණක් තියෙන්නේ කියලා. මෙසේ ගැහණිය පිළිබඳව බමුණන් විසින් පතුරවන ලද ආකල්පය නිසා ඇය හැම අතින්ම පීඩාජනක දුක් සහිත කටුක ජීවිතයක් ගත කළ බවට සැකයක් නැත. හැම අතකින්ම කටුක පීඩිත ජීවිතයක් ලබාගත්තා කාන්තාව ඔය අපි කතා කරපු ඉගැන්වීම් නිසා. දියණියකගේ උපතින් කාලය නැමැති ඉවුර කවර මොහොතක බිඳී යාදැයි රජෙකු බියපත් වූ අයුරු පංචතන්ත්‍රයෙහි සඳහන් වේ. දියණියක් ඉපදුනොත් කොයි වගේ තත්වයකට පත්වෙන්න වෙයිද කියලා දුකෙන් බයෙන් හිටපු රජ කෙනෙක් ගැන සඳහනක් තියෙනවා පංචතන්ත්‍රයේ. ඒ පංචතන්ත්‍රයේ සඳහන් වෙන ඒ සඳහන් අපිට තේරෙන්නේ රජවරු පවා දියණියක් ඉපදීම කොච්චරනම් අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සලකලා තියෙනවද කියන එක. ඒ වගේම තමයි කෝසල සංයුත්තේ දීතු සූත්‍රයේදී කොසල් රජතුමාට දියණියක් ලැබුණා කියලා සඳහන් කරන අවස්ථාවේදී රාජපුරුෂයෙක් විසින් ඇවිල්ලා ප්‍රකාශ කරන වෙලාවේදී කොසල් රජතුමා කලබලයටපත් වෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවා ඇය යහපත් විදිහට හැසිරෙන්නේ නම් රජ කුමාරවරු බිහි කරන්නට, රටක් පාලනය කරන දරුවන් බිහි කරන්නට පුළුවන් ඥානාන්විත සත්පුරුෂ වූ කෙනෙක් බවට පත් වෙන. ඒ නිසා ස්ත්‍රීත්වය හේතුවක් නෙවෙයි කිසිම කාරණයකට කියලා රජතුමාට ධර්ම දේශනා කළා තියෙනවා දීතු සූත්‍රයේදී. මහලු බමුණන්ට තරුණ බැමිණියන් විවාහ කර දෙන ලද බව කියවන ජාතක කතා කිහිපයක්ම ඇත. මහලු බමුණන්ට බැමිණියන් විවාහ කරලා දෙන අවස්ථාවන් ගොඩක් තියෙනවා බෞද්ධ සාහිත්‍ය තුල. මේ හේතුවෙන් එබඳු කාන්තාව අතිශය කටුක භාර්යාව සේවයට එකල තිබූ අවසරයේද බහුභාර්යා කාන්තාවෝ අතිශය කටුක තත්වයට පත් වුණා. බහුභාර්යා සේවනයේට එකල තිබූ අවසරයේද කාන්තා අයිතියත් ඇගේ ජීවිතයේ සැනසීමත් අහිමි කරන්නට හේතුවක් බවට පත් වුණා. බහුභාර්යාවන් ගොඩක් භාර්යාවන්ව ඇසුරු කිරීමට පිරිමින්ට අවසරය තිබුණා. ඒ නිසා ඒකත් කාන්තාවන්ට පීඩාවක් ගෙන දෙන කාරණාවක් වුණා. එදා බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වූයේ මෙවන් විසම සමාජ පසුබිමක් තුල. මේ වගේ සමාජ විසම පසුබිමක් තුල තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. කාන්තාවට ලැබිලා තිබුණු තත්වයේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන වර්ණ වලට අනුව පංචම කුලිය අයට තිබුණු තත්වයේ ඒ හැම එකක් මැදියේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. වර්ණාශ්‍රම ධර්ම පදනම් කොටගෙන බමුණු මතවාද අනුව සමස්ත සමාජයේම සංවිධානයේ වෙලා තිබුණා. මිනිස් නිදහස හා අයිතිය සැමට සමව නොවුණු කාල පරිච්ඡේදයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මෙම විසම සමාජ සංවිධානයේ බුදුරජාණන් වහන්සේ විසින් විවිධ සාධක ගැනහැර දක්වමින් දැඩි ලෙසම විචාරයට ලක් කරන ලද්දේය. දැඩි විදිහට මේ සමාජ පරිසරය බුදුරජාණන් වහන්සේ විවේචනයට ලක් කරලා තියෙනවා. එහෙමනම් ඊළඟ දවසේදී අපි සඳුදා දවසේදී බුද්ධ චරිතය පාඩමක් දෙවැනි පාඩම සාකච්ඡා කරමු. අද අපි පළවෙනි පාඩම ඉවර කරනවා, අවසන් කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook, ඒ වගේම
ගෲප් එක පේජ් එක ඒ සියලුම සම්බන්ධතාත් එක්ක සම්බන්ධ වෙමින් අධ්‍යාපනික කටයුතු දහම් අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. එසේනම් හෙට දවසේදී ඊළඟ පැයේදී අපි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පාඩමක් ඉගෙන ගන්නවා. ඊළඟ දවසේදී අඟහරුවාදා දවසේදී බෞද්ධ සංස්කෘතිය සහ ශාසන ඉතිහාසය පොත්වලට අදාළ පාඩම් සාකච්ඡා කරනවා. එහෙමනම් බොහෝ දේවල් ඔබ ඉගෙන ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් ඊළඟ පාඩමෙන් හම්බ වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්